CD සෙන්ටිමීටර 5 ලකුණු කරගමු. හරි ඊට පස්සේ කියනවා නේද මේ දැන් D සිට D ඉඳලා හම්බෙන්නත් ඕනේ මෙන්න මේ මෙතන කියලා තියෙන්නේ මොකද්ද ACB හි කෝණ සමච්ඡේදකය සහ D කියන එක ස්පර්ශ කරගෙන යන්න ඕනේ. හරි D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරන සහ ACB හි කෝණ සමච්ඡේදකයේ O මත කේන්ද්‍රය පිහිටන වෘත්තය. එතකොට ACB කියන කෝණ සමච්ඡේදකය අපි අඳ ගන්නත් ඕනේ. හරි ඒක අඳින එක තමයි මට දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද මේ කට හැරවීමේ පොඩි අපහසුතාවයක් තියෙන බලමුකෝ මොකක් හරි කරන්න. මෙන්න මෙහෙම තියන්න. තියලා අපි අඳගමු කෝණ සමච්ඡේදකයක් මේ විදිහට කපා ගත්තා දෙපැත්තට. හරි. ඊළඟට මෙන්න මේ කැපිච්ච තැන් දෙකේ තියලා අපි තව ඡාප දෙකක් කපනවානේ. මෙන්න මේ දෙක මේක සහ මේකේ ඒ කියන්නේ අපි අඳින ඔන්න ඔය A කෝණයේ සමච්ඡේදකයේ සහ ඒ කියන්නේ ABC B කෝණයේ සමච්ඡේදකයේ සහ D ස්පර්ශකයක් වෙන්න ඕනේ. ඒතකොට D ස්පර්ශකයක් වෙන්න කියන එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා මොකද්ද? මේ නොකිය කියන්නේ ඔය වෘත්තයේ අරය ලම්බක වෙන්න ඕනේ D ට නේද? කියන්නේ අරය ලම්බක ස්පර්ශකී කියන ප්‍රමේය අපි දන්නවනේ නේ. එහෙනම් මෙන්න මේ D ගේ තියලා අඳින්න ඕනේ අක්ෂක 90ක කෝණයක් අඳින්න ඕනේ අපි. කොහොමද අඳින්නේ මේ දෙපැත්තට ඡාප දෙකක් කපා ගත්තා මෙහෙම D ගේ තියලා. හරි. ඊට පස්සේ කව කට්ටේ දිග පොඩ්ඩක් වැඩි කරලා මෙහෙන් ඡාපයක් කපා ගන්නවා මෙහෙනුත් ඡාපයක් කපනවා. හරි. මෙහෙම යා කරගත්තා නම් හරි. ඊට පස්සේ මේ තඩියක් දික් වෙන්න ඕනේ. අර රේඛාව කැපෙන්නත් එපා. මෙන්න මේ රේඛාව කැපෙන්නත් එක්ක ওই විදිහට ඇඳ ගන්න. කරලා මෙන්න මෙතන ඉඳලා හරි. එතකොට අපි කෙලින්ම දුර ගත්තා නම් කාට හරියද? D ට ගත්තා නම් හරිය D ස්පර්ශ වෙලා යන්න ඕනි කියලා කියනවනේ. කරලා මේ විදිහට වෘත්තය ඇඳ නම් හරිය ඕගොල්ලෝ. ඇඳ නම් ඔන්න ඔහම වෘත්තය ඇඳෙනවා. හරි. හරියටම අර පාද දෙක ස්පර්ශ වෙලා යන්න ඇඳෙනවා. බලමු ඊළඟට මොකද්ද කියන්නේ? ඉහත නිර්මාණය කරන ලද වෘත්තයට B සිට තවත් ස්පර්ශකයක් නිර්මාණය කර එය වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය E ලෙස නම් කරන්නලු. හරි. මේ වෘත්තයට තව ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු B ඉඳලා. කොහොමද කරන්නේ? ඒක ඔයාලට කරන්න පුළුවන් පුතේ ඔයගොල්ලෝ දන්න ජ්‍යාමිතිය කරුණක් මොකද්ද? බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශකයට වෘත්තයකට ස්පර්ශක ඇන්දොත් අපි බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක මේ වෘත්තයකට ස්පර්ශක ඇන්දොත් මේ අඳින ස්පර්ශකවල දිග සමානයි. අපි මේ ප්‍රමේයක් ඉගෙන ගත්තා මතකද? එතකොට B ඉඳලා දැනට එක ස්පර්ශකයක් ඇඳලා තියෙන්නේ කවුද? D. හරි. එහෙනම් ඔයගලන්ට මේක ලේසියෙන් අඳින්න පුළුවන් මෙහෙම කරා නම් BD දුර අරගෙන හරි BD දුර අරගෙන මෙන්න මේ B ගේ තියලා B ගේ ඉඳලා ඔයගොල්ලෝ තව වෘත්තය මත ලක්ෂයක් කපලා යා කරගත්තා නම් හරියටම හරිනේ. තව මේ විදිහට කපලා මෙන්න මේ දෙන්න යා කරගත්තා නම් BC සහ B සහ මෙන්න මේ ලක්ෂය යා කරා නම් හරියටම පුළුවන් ඔයගලන්ට තව ස්පර්ශකයක් ඇඳගන්න. ඒ ලක්ෂය අපිට කියන මොකක්ද? E කියලා නම් කරන්නලු. හරි. ඊළඟට කියනවා P ලක්ෂය දික්කල BE මත පිහිටන පරිදි හා P ලක්ෂය P කියලා ලක්ෂයක් පිහිටනවලු දික්කල BE මත පිහිටන පරිදි BAP සමානයි ABE වන පරිදි වූ ABP සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ BE කියන රේඛාව තව ටිකක් දික් කරනවා. මම ඒක පොඩ්ඩක් ඒක දිගට මැද ගන්න එකපාර.
BE කියන රේඛාව දික් කරාම ඒ මත P කියලා ලක්ෂයක් තියනවලු කොහොමද BAP සහ ABE කෝණ BAP කියලා කියන්නේ මෙන්න මෙතන උඩ හැදෙන කෝණය සහ ABE කෝණය ABE කෝණය ඒ කියන්නේ මෙන්න මේ කෝණය සමාන වෙන විදිහටනේ. ඒතර නොකිය කියන්නේ මොකද්ද ඔය? හරි මෙන්න මෙතන කෝණය ABE කෝණය සහ මෙන්න මෙතන කෝණය සමාන වෙන විදිහටලු හැදෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන යම් කිසි කෝණයක් හැදෙන්න ඕනේනේ. මෙන්න මෙතන. හරි. මෙන්න මෙතන යම් කිසි කෝණයක් හැදෙන්න ඕනේ. ඒ කෝණය හැදුනම ගානට එනවා ත්‍රිකෝණයක්. හරිද? ඒක එන්න නම් හැබැයි මෙන්න මෙතන හැදෙන කෝණය මෙතන හැදෙන කෝණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකක් කරන්න වෙනවද? අපිට වෙනවා මෙන්න මේ කෝණය මෙතනට පිටපත් කරන්න නේ. ඒක කොහොමද කෝණයක් පිටපත් කරන්නේ අපි? කෝණයක් පිටපත් කරන්නේ අර සමාන්තර රේඛාවක් නිර්මාණය කරන සිද්ධියම තමයි. හරි සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීමේදී අපි කරන්නේ කෝණ පිටපත් කිරීමක්. මොකක් කරනවද? කව කට්ටට කැමති දුරක් අරගෙන මෙතනින් ඡාපයක් කපා ගන්න. හරි මේ කෝණයට ඡාපයක් කැපුවා. ඒ දුරම අරගෙන මේකේ තව කරුණක් කියනවා හැබැයි තව දෙයක් කියනවා මොකද්ද? ABP සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්නත් ඕනේ. හරි එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ මොකක්ද? ඒතර මේ කෝණයට මේ කෝණයට සමාන. හරි බලන්න උදේ තර්ක කරන්න තියෙන තැන මේ ගාන ඉතාලම හොඳ දේවල් ටිකක් තියෙනවා තර්ක කරන්න. දැන් මෙතනින් අපි ඇඳ කියමුකෝ මේ පාදේ නේද? ඔන්න ඔහම P එක ඇඳ කියමුකෝ. හරි. ඒතර සමද්විපාද කියලා නොකිය අදහස් කරන්නේ මොකද්ද? අපිට කිව්වා මෙන්න මේ කෝණ දෙක තමයි සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ කියන්නේ මොකද්ද? මෙන්න මේ පාද දෙකේ දිගවල් සමාන වෙන්න ඕනේ. තේරුණාද අපිට හිතන්න තියෙන තැන් ටික? හරි. එහෙනම් මේ AP කියන පාදයේ දිග කීයක් වෙන්න ඕනේද? AP කියන කෙනා හරියටම දැන් මේකෙන්ද අපි කියන්නේ සෙන්ටිමීටර 8ක් නේද? සෙන්ටිමීටර 8ක් වෙන්න ඕන. හරි. AP කියන කෙනා සෙන්ටිමීටර 8ක් වෙන්න ඕන. නැත්නම් මේක සමද්විපාද වෙන්නේ නැහැනේ. ඇයි ඒ? මේ එතකොට දැන් බලන්න අපි මේ කෝණය අඳින්න ඕන තැන හොයාගන්න ඕනේ. හරි. කෝණය අඳින්න ඕන තැන හොයාගන්න හරියටම මේක තියෙන්න ඕන සෙන්ටිමීටර 8කින්. ඒ ඉඳලා සෙන්ටිමීටර 8කින් තමයි මේ කියන කෝණය දෙන්නත් ඕනේ. හරි. බලමු එතකොට අපි කොහොමද වෙන්නේ කියලා. sorry මං sorry මම මේ තෝරගත්ත කෝණ දෙකේ පොඩි අවුලක් තියෙනවා. මේ කෝණ දෙක නෙමෙයි එන්න ඕනේ. මම වැරදියට අරන් තියෙන්නේ. මෙන්න මේ කෝණ දෙක. sorry. එතකොට අර මම ඇඳපු නිර්මාණය. මෙන්න මේ කෝණ දෙක. sorry. මෙතන කෝණෙට මෙන්න මේ ABE කෝණෙට මෙන්න මෙතන කෝණේ සමාන වෙන්න ඕනේ. හරි. sorry මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ ත්‍රිකෝණය අපි යා කරලා ඇන්දොත් ABE කෝණයයි PAB කෝණයයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක. මෙතන කෝණය සහ මෙතන කෝණය සමාන වෙන්න ඕනේ. සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් අපි දන්න උතන නොකිය හංගල කියන්නේ මොකද්ද පුතේ? සමාන කෝණ ඉදිරිපිට පාද සමානයි නේද? සමාන කෝණ ඉදිරිපිට පාද සමානයි. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පාදය සහ මෙන්න මේ පාදය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕනෙලු. හරි. ඒ දෙන්න සමාන වෙන විදිහට අඳින්න කියන්නේ. එතකොට ඒ දෙන්න සමාන වෙන විදිහට හරියට බෙදාගන්නේ කොහොමද? මේ නොකිය කියන්නේ මොකද්ද? නොකිය කියන්නේ පතයක්. මොකද්ද? එතකොට මේ බලන්න A ඉඳලා මෙතනට තියෙන දුරත් අපි හිතමු මෙහෙම රේඛාවක් ඇඳ කියලා. A ඉඳලා මෙතනට තියෙන දුරත් B ඉඳලා තියෙන දුරත් හරි මෙතනට B ඉඳලා තියෙන දුරත් මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය තමයි ඔය කියන්නේ. හරි අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. එහෙනම් මොකද්ද මේකේ කරන්න තියෙන්නේ? AB ගේ අපි අඳින්න ඕනේ මොකද්ද? ලම්බ සමච්ඡේදකයේ ඇඳනම් හරිනේ. AB ගේ ලම්බ සමච්ඡේදකයක් ඇඳනම් හරි මෙතන. හරි මොකක් කරා නම් හරිද? AB ගේ ලම්බය අඳින්න ඕනේ. එතකොට භාගයට වැඩි දුරක් ගත්තා. මම පොඩ්ඩක් උඩට වෙන්න කපා ගන්නම් ඡාප නැත්තම් පේන්නේ නැති නිසා යටට. හරි
මෙන්න මේ දෙක යා කරගත්ත නම් හරි හරියටම එහෙනම් මෙන්න මේ දැන් ඇඳ නම් හරිනේ මෙතන ඉඳලා කෝණ සමාන වෙන්න ඕනි කෙනෙක් කියලා කියන්නේ අපිට මොකද්ද හරියට විස්තරේ තෝරගන්න තමයි ආ එහෙනම් මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔහම ඇඳ නම් හරියට මේකත් හැබැයි ස්පර්ශකයක් වෙන්න එන්නේ ආ ඔයගොල්ලෝ හරියට නිර්මාණය කරොත් ඕක හරියටම එනවා ස්පර්ශකයක් කියලා යන්නේ. ඒ කියන්නේ හරියටම මෙන්න මේ දුරවල් දෙක සමාන වෙන්න ඕනේ. හරි. මෙන්න මේ මෙතන තමයි ඒතකොට p ලක්ෂය වෙන්නේ. මෙන්න මේ AP දුරත් PB දුරත් සමාන වෙන්න තමයි දෙන්නේ. මොකද එතකොට තමයි මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්නේ. මම ඉස්සෙල්ලා කෝණේ වරද්දලා ගත්තා. හරි. ඔයගොල්ලෝ ප්‍රශ්න හරියට කියවම දැක්ක මටත් වරදිනවනේ ඉතින්. ඒගොල්ලන්ටත් වරදින්න පුළුවන් ඒ නිසා. හොඳයි. හරි. තේරුම් නැති මොනවා හරි කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි ප්‍රශ්නයක් නැහැ නේද ඉතින් හරි 2018 ප්‍රශ්නය කරන්න බලන්නේ නේ
හරි බලමුද? චුට්ටක් වෙනස් නිර්මාණයක් තියෙන්නේ නේද? බලමු. AB 7.5ක් වන සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. බලන්න ඉතින් මේ අමාරු දේවල් නෙමෙයිනේ පුතේ තියෙන්නේ හොඳේ.
AB 7.5ක රේඛාවක් ඇඳලා ඒකේ ලම්බය අඳින්නලු. අමාරුද? නෑනේ. ඉතින් මේවා මම කියන්න ඕනෙත් නෑ. ඉතින් කව කට්ටට 7.5ක් ගත්තා. හරි. එතන තිබ්බා ඇඳා. මේ පැත්තේ තිබ්බා මෙහෙට කැපුවා ඇඳා. හරිද? ඇඳලා AB කියලා ලකුණු කරන්න. A B මේකේ ලම්බ සමච්ඡේදක අඳින්න කියනවනේ නේද? එහෙනම් භාගයට වැඩි දුරක් ගමු අපි කව කට්ටට. භාගයට වැඩි දුරක් අරගෙන උඩින් ඡාපයක් කපනවා. හරි. යටිනුත් ඡාපයක් කපනවා. ඊට පස්සේ මේ පැත්තෙන් තියලා මෙහෙට ඡාපයක් කපනවා සහ එතන යටින් මෙහෙට ඡාපයක් කපනවා. මේ දෙක යා කරා නම් අපිට හරියටම ගන්න පුළුවන් ඔය ලම්බ සමච්ඡේදකයේ මගේ නම් දැන් පොඩ්ඩක් එහා මෙහා වෙයිද දන්නේ නැහැ මේකේ. හරි. ඊළඟට කියනවා AB හි මධ්‍ය ලක්ෂ්‍ය C ලෙසගෙන ඒ කියන්නේ හරියටම මෙන්න මෙතන නේද මේ ලම්බ සමච්ඡේදකයෙන් කැපෙන දැනනේ C ලෙස ගන්නලු. හරි. මොකද අපි දන්න මේ දුර සමානව බෙදෙනවා ලම්බ සමච්ඡේදකයෙන්. C ලෙසගෙන C කේන්ද්‍රයද AB විස්කම්භේද වන අර්ධ වෘත්තය නිර්මාණය කරන්නලු. එහෙනම් C කේන්ද්‍රය කරගෙන අර්ධ වෘත්තයක් නිර්මාණය කරනතර අර්ධ වෘත්තය අරේ වෙන්න ඕන කවුද? හරියට මෙන්න මෙතන නේද? අපි මේ ලක්ෂයකට දුර අරගෙන මෙහෙම ඇඳනම් අර්ධ වෘත්තයක් තමයි අඳින්න කියලා කියන්නේ. කොහොම ඇඳනම් හරියටම ඔයගොල්ලෝ හරි. ඔය තියෙන්නේ අර්ධ වෘත්තය. AB හි ලම්බ සමච්ඡේදකයටත් හරි. AB ලම්බ සමච්ඡේදකයටත් CB රේඛාවටත් සමදුරින් විචලනය වන ලක්ෂයක පතය නිර්මාණය කර එය අර්ධ වෘත්තය ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න. මොකක් කියලා කියනවද පුතේ? මෙන්න මේ අපිට කියනවා මෙතන වෘත්තය කපන ලක්ෂය මොකක් කියනද? ඔව් AB ලම්බ සමච්ඡේදකයටත් දැන් මේ තියෙන AB ගේ ලම්බ සමච්ඡේදකයනේ. මෙන්න මේ ලම්බ සමච්ඡේදකයටත් BC පාදයටත් සමදුරින් චලනය වන ලක්ෂයක පතය අඳින්නලු. ඒ කියන්නේ කවුද? මෙන්න තියෙනවා ලම්බ සමච්ඡේදකේ මෙන්න තියෙනවා BC පාදය. මොකද්ද මේ අඳින්න කියන්නේ? මේකේ කෝණ සමච්ඡේදකයනේ. මේ මම තියෙන පාද දෙකකට සමදුරින් යන ලක්ෂයක පතේ තමයි කවුද? කෝණ සමච්ඡේදකනේ පුතේ නේද? ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් යන ලක්ෂයක පතේ කෝණ සමච්ඡේදකය. එහෙනම් මෙතන කෝණ සමච්ඡේදකය ඇඳනම් හරි ඕගොල්ලෝනේ. මෙහෙම ගත්තා කැපුවා. මෙතන තිබ්බා උඩින් කැපුවා. හරි. මේ පැත්තෙනුත් තිබ්බා කැපුවා. මේක යා කරා නම් හරි. වෘත්තයේ හම්බෙන ලක්ෂය ගන්නලු මොකක් කියලාද? වෘත්තයේ හම්බෙන ලක්ෂය P ලෙස නම් කරන්නලු. P. P ලෙස ලකුණු කරා. හරි. ඊළඟට කියනවා මොකද්ද? P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර එය AB හි ලම්බ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය D යයි නම් කරන්නලු. මෙන්න මේ P වලදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න ඉතින් අපි දන්නවා එහෙනම් මොකද්ද මේ කරන්න තියෙන්නේ? P වල ඉඳලා අංශක 90ක් නිර්මාණය කරන්න තියෙන්නේ නේද? මේ රේඛාවම මම තව චුට්ටක් දිගට ඇඳ ගන්නවා. ඇඳගෙනද අපි වෘත්තය මතලක් වෙනවනේ ස්පර්ශකයක් එනවම තමයි. හොඳේ. ස්පර්ශකයක් එනවම තමයි. P මත තියලා මෙහෙට ඡාපයක් කපා ගන්නවා. ඊළඟට ආපහු මෙහෙට ඡාපයක් කපනවා. හරි. කපලා ඕනනම් කව කට්ට පොඩ්ඩක් දුර වැඩි කරලා මෙච්චරම දුරින් ගන්න ඕනේ නැහැ. ළඟින් ගත්තා ප්‍රශ්නයක් නැහැ. උඩින් ඡාපයක් කපා ගන්නවා. ඊළඟට මෙතන තියලා ඡාපයක් කපා ගන්නවා. හරි. කරලා මෙන්න මේක යා කරගත්තා නම් හරි. හරිද? මේ රේඛාවෙන් මෙන්න මේ ලම්බය කැපෙන තැන D කියලා ලකුණු කරන්නලු. ලම්බය කැපෙන තැන D කියලා ලකුණු කරන්නලු. හරි. D සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකයේද නිර්මාණය කර
එම ස්පර්ශකය PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්නලු. මෙන්න මේ D ඉඳලා අඳින්න පුළුවන් අනෙක් ස්පර්ශකය අඳින්න කියලා කියනවා අපිට. හරි. D ඉඳලා අඳින්න පුළුවන් අනෙක් ස්පර්ශකය අඳින්න කිව්වම අඳින්න තියෙන ලේසිම විදිය තමයි මොකද්ද පුතේ? මෙන්න මේ P සහ D අතර දුර ගන්න කව කට්ටට. හරි. මොකද අපි දන්නවා මොකද්ද? එක ලක්ෂය කියන්නේ මේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයක රඳින ස්පර්ශක දෙකේ දුර සමානයිනේ. හරි. එතකොට මෙන්න මේ PD දුරම තමයි මෙතනිනුත් එන්න ඕනේ නේද? එහෙනම් අපි කරන්නේ මොකද්ද? D මත තියලා හරි. D මත තියලා මෙන්න මෙතනින් ලක්ෂයක් කපලා මේක යා කරගත්තා නම් හරි. හරි. යා කරා නම් හරි. ඊළඟට කියනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න හේතුව මොකක්ද අහනවා. හරි. මේ රේඛා දෙක සමාන්තර වීමට හේතුව මොකක්ද අහනවා. මොකක්ද හේතුව? ඔයාලා දන්නවා මෙතන අපි ඇන්ද කීයද ලම්බ කියන්නේ නේද? ලම්බකය කියන්නේ කීයද? අංශක 90ක් හරියටම නේ. හරි. 90ක් ඇඳලා 90 දෙකට බෙදුවානේ. එහෙනම් මේ කෑල්ල කීයක් වෙන්න ඕනද පුතේ? මේක 45යි නේ. 45යි. පේනවද ඒකාන්තර කෝණයක්? මෙහෙම ආවොත් මේ ඒකාන්තර කෝණයක් පේනවද? මේ CD මෙන්න මෙතන කෝණය. හරි. අපි මෙතන මොකක් කරේ අකුරක් දාගමු E කියලා. මෙන්න මේ අපි ගත්තොත් EDC කෝණය කීයක් වෙන්න ඕනේද එහෙනම්? EDC කෝණය අංශක 45ක් වෙනවා නම් මේ කියන කතාව හරි මේ රේඛා දෙක සමාන්තරයි නේ. එහෙනම් බලමු අපි ඒක වෙනවද කියලා හරියටම. ඔව් වෙනවනේ. හරි. මෙන්න මේ EDC කියන කෝණය කීයද? හරියටම අංශක 45යි. ඒතකොට ඕගොල්ලෝ හේතු සහිතව දක්වන්න කිව්වම ඕගොල්ලෝ බලන්න ඕනේනේ. මේක ලිව්වනම් හරි. මෙතනට මොකක් කරේ අකුරක් දාලා ඕගොල්ලෝ EDC කෝණය අංශක 45ද DCP කෝණය අංශක 45ද වේ. එහෙනම් මේවා මොනවද? නමුත් මේවා ඒකාන්තර කෝණ වෙනවා. එම නිසා මේ රේඛා දෙක මොනව වෙන්න ඕනේද? සමාන්තර වෙන්න ඕනේ කියන තර්කය ලියලා තිබ්බනම් හරි. තේරුණාද? කාට හරි ප්‍රශ්න මොකුත් තියෙනවද අහන්න? හරි. එහෙමනම් ප්‍රශ්න මොකුත් නැත්නම් අපි අදට එහෙනම් ඔතනින් නවත්තමු. ආපහු හෙට හවස වගේ වැටේ ක්ලාස් එකක්. හරි. මම කියන්නම් ඒක.